සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම. අදත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න, ඒ වගේම සියලු දුක් කෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට කල යුතු දේ නොකල යුතු දේ කුමක්ද කියලා හොයලා බලලා මේ ජීවිත කාලය තුල ඒ කල යුතු දේ නොකල යුතු දේ කල යුතු දේ කරලා නොකල යුතු දේ නොකර ඉඳලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් තමයි අපි අපේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ඔක්කොමලා එක රාශි වෙලා ඉන්නෙත්. ඉතින් බොහෝ දේවල් සාකච්ඡා කරමින් ඉන්න කාලයක් හැම වෙලෙම හිත සකස් කරගන්න තමන්ගේ හිත ශක්තිමත් කරගන්න ඊ දවසත් අපි කිව්වා සීලය තුලින් විශාල ශක්තියක් ඇති කරගන්න පුළුවන් කියලා. ඊට වැඩි ශක්තියක් චිත්ත සමාධියක් තුලින් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ සමාධියෙන් ලැබෙන වටිනාකම මොකක්ද කියන එක අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒ චිත්ත ශක්තිය කොච්චර වර්ධනය කරගන්න පුළුවන්ද කියලා සමාධියෙන්. සමාධිය තුලින් චිත්ත ශක්තිය කොයි තරම්නම් වර්ධනය කරගන්න පුළුවන්ද කියන කාරණාව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එතකොට බලන්න අපේ ජීවිතය දිහාවට මොන වගේ දේවල්ද අපිට ලැබිලා තියෙන්නේ සිත සතුටු කරගන්න කියලා. ඉතින් මේවා සමහර විට අපි දන්නවා දැන් ගොඩක් කියලා තියෙනවා මම. නමුත් දැනගත්තට අපේ ජීවිතේට එකතු වෙලා තියෙනවද කියලා හැම වෙලේම විමසලා බලන්න ඕනේ. මගේ හිත මේ විදිහට ක්‍රියාත්මක වෙනවද? මේක නැවත දැනගෙන අහගෙන කටයුතු කරන්න ඕනේ. මතකද මම හරි අපූර්ව උදාහරණයක් මේ පින්නන්ත ඇත්තන්ට මතක් කරනවා. අලි එනවා යම්කිසි අනාරක්ෂිත ප්‍රදේශයකට. ඒ කියන්නේ වෙල්යායක් තියෙනවා. මේ වෙල්යායේ ගහක් දෙකක් තියෙනවා. ඉතින් ජීවිතේට තර්ජනයක් කරන්න පුළුවන් විදිහේ ලොකු සත්තු. ඒ කියන්නේ අලි එනවා වෙලාවකට. ඉතින් බේරෙන්න තියෙන එකම දේ ගහට නගින එක. යම්කිසි පුද්ගලයෙක් මේ වෙල්යාවේ ඉන්නවා අලි ටික එනකොට මෙයාට කරන්න තියෙන එකම දේ ගහට නගින එක. ඉතින් මෙයා දුවලා ගිහිල්ලා ගහට නැග්ගොත් බේරෙන්න පුළුවන්. එයා දන්නවා ගහට නැග්ගොත් බේරෙන්න පුළුවන් කියලා. හැබැයි අලි එන වෙලාවට ගහට නගින්නේ කොහොමද? එයා ගස් නගින්න පුරුදු වෙලා තිබුණේ නැත්තම්. එයාට සිද්ධ වෙන්නේ ගහ යටට වෙලා ලතවි ඉඳ අලින්ගෙන් වෙන හානිය සිද්ධ වෙනවා. සමහර කෙනෙක් එතන ඉන්න පුළුවන් ගහකට නැග්ගොත් අලින්ගෙන් බේරෙන්න පුළුවන් කියලා මතක් දන්නේවත් නැති. තව කෙනෙක් ඉන්න පුළුවන් දන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ දන්නවා මතක් වෙන්නේ නැති. බලන්න මේ කාරණා තුල හොඳට එකක් දන්නේ නැහැ. ඒ කියන්නේ යාට නුවණක් නැහැ. ගහට නැග්ගොත් බේරෙන්න පුළුවන් කියලා නුවණක් නැහැ. එයා ඉතින් කොහොමද විනාශ වෙනවා. දෙවෙනි එක්කෙනා තමයි පස්සේ තමයි කියන්නේ අපිට මොන හරි වෙලා බේරුණා කියලා හානියකුත් වෙලා අතක් කකුලක් කඩාගෙන බේරුණා කියලා. පස්සේ කියනවා අයියෝ මම දැක්කේ නැහැ නැත්නම් මම දැක්කේ නැහැ මට අමතක වුණානේ මේ ගහට නැග්ගනම් බේරෙන්න තිබ්බා කියලා. ආයෙන සිහිය නැහැ කියන්නේ ඒක. හරි. එතකොට බලන්න මේ දෙකම තිබුණත් ඒ නගින ක්‍රමයේ පුහුණු කරලා නැත්නම් සහ නගින්න ශාරීරික ශක්තිය නැත්නම් ඒකට කියන්නේ වීරය නැහැ කියලා. හරිද? මේ තුනමත් එක්ක මේවා පුහුණු කරලා තියෙන්න ඕනේ. ඒක පුහුණු කරලා තිබුණේ නැත්නම් ඒ කියන්නේ අපි මේ සියලු දේ එකතු කරලා ඒ ශක්තිය වර්ධනය කරලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ඔය වගේම තමයි යම් තැනකදී අකුසලයක් එනකොට දැන් බලන්න අර ගහට නගින්න ඕන කරන කාරණා ගොඩක් තියෙනවා. එකක් කායික ශක්තිය තියෙන්න ඕනේ, අනිත් එක පුහුණු වෙලා තියෙන්න ඕනේ, අනිත් එක සිහිය තියෙන්න ඕනේ, අනිත් එක ඒක නැග්ගොත් බේරෙන්න පුළුවන් කියලා නුවණ තියෙන්න ඕනේ. මේ වගේ මේ කාරණා ඔක්කොම එකතු වෙච්ච වෙලාවක තමයි මේ පුද්ගලයා මේ ගහට නගින්නේ. හරි ඒකට ඒවට කියනවා අංග කියලා. ඒ වගේ ලොකු අකුසලයක් එනකොට අපේ පින්වත්නි තමන්ගේ సంతාණයට ඒ අකුසලය වෙනුවට තියෙන එකම ක්‍රමය ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය වර්ධනය කරලා ඒ අකුසලය යටපත් කරගන්න එක. එහෙම නැත්නම් චිත්ත සමාධිය වර්ධනය කරලා ඒ අකුසලයට එන්න දෙන්නේ නැතුව හිර කරන එක. එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කරගෙන
ඒ අකුසලය කවදාකවත් ආය නොවන තත්ත්වයට පත් කිරීම මේ හැම එකක්ම ටික ටික වර්ධනය වෙන්න ඕනේ. වර්ධනය වෙන්න මොකද වෙන්නේ? මේ කියන කාරණාවන් අර අකුසලයට එන්න තියෙන ඉඩකඩ ටික අඩු වෙනවා. එහෙනම් පුහුණු කරලා තියෙන්න ඕනේ. ඔය හැම එකක්ම කරන්න පුහුණු කරලා තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒවාට අවශ්‍ය කරන මානසික සාධක මානසික අංග අපේ අතින් වර්ධනය වෙලා තියෙන්න ඕන. ඒවා එහෙම වර්ධනය වෙලා තියුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ දේවල් ඒක රාශී කරගෙන හරියට අපේ ජීවිතය ඊටාම නිවැරදි තැනකට ගන්නට හැකියාව තියෙන්නේ ඔන්න ඔය විදිහට වර්ධනය වෙලා තිබුණොත් විතරයි. හරි. ඉතින් ඒකින්ද ඒක වර්ධනය කර ගැනීම අපිට තියෙන පරම ඊ타මත්ම අත්‍යවශ්‍යම කාරණාවක්. ඒක දන්නේ නැති අය මොකද කරන්නේ? මේ පුහුණුව කරන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? අකුසල් එනවා. හොඳ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙකුට ටික කාලයකදී ඒ ස්වාමි පුරුෂයාට හෝ ස්වාමි දියණියට කාලයක් යනකොට මොනවා හරි කාරණාවක් උඩ වෙනත් කෙනෙක් කෙරෙහි සිත් පහළ වෙනවා. එහෙම සිත් පහළ වුණාට පස්සේ ඒක හරියට අලි එනවා වගේ වැඩක්. හරි හොඳට තිබුණ වෙල්යායට අලි එනවා වගේ වැඩක්. ඒ කියන්නේ සිත පිරිසිදුවට තිබ්බ හිත ඊටාම අවංකව ඊටාම හොඳින් තිබ්බ පෞල් ජීවිතයක් විනාශකරන්න සම්පූර්ණයෙන් විනාශකරන්න එන මහා අකුසලයක් ඒක. මේ අකුසලයේ එන්න කලින් ඊට පෙර ආතුව ඒ වගේ දේවල් පාලනය වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ කරගෙන තිබුණේ නැත්තම් අපේ පින්වත්නි මේ තනත්තාට හෝ තනත්තියට හරියට වතුර බින්දුව එකතු වෙලා පොඩි ජල පාරක් හැදිලා ඒ ජල පාරවල එකතු වෙලා ඇලක් හැදිලා ඇලක් එකතු වෙලා ගඟක් හැදිලා මහා ඡණ්ඩ සැඩ පහරක් එනවා වගේ තමන්ගේ හිත ඇතුලාන්තය බිඳගෙන සියලුම සීලයන් කඩාගෙන යම් සමාධියක් පුහුණු කරලා තිබුණා නම් ඒවත් නැති කරගෙන මහා පාපයන් සිද්ධ කර ගනිමින් සසර ජීවිතේම විනාශ කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා. ඒක තමන්ටවත් පාලනය කරන්නට පුළුවන් තැනක නැහැ. ඒක තමන්ටවත් පාලනය කරන්නට පුළුවන් තැනක නැහැ. අන්න ඒක අපි ඊ타ත්ම හොඳින් මතක තියාගන්න ඕන කාරණාවක්. ඊ타ත්ම හොඳින් මතක තියාගත යුතු කාරණාවක්. ඒක අපේ පැත්තෙන් අපි ඊ타ම නිවැරදි කරගන්න ඕනේ. ඊ타ත්ම සෞම්‍යව මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි. දැන් තව දුරටත් අපි මේ ගැන කල්පනා කරොත් එහෙම කලින් පුහුණුවක් කරගන්න ඕනේ. ඉතින් ඊයේ දවසේ අපි කතා කරා ඒ පුහුණුව පිළිබඳව කරන්න ඕනේ පළවෙනිම දේ මොකක්ද කියලා තමන්ගෙන් අහන්න කියලා. ඉතින් සිහිය වැඩි වෙන්න ඕනේ, වීරිය වැඩි වෙන්න ඕනේ, ඉවසීම වැඩි වෙන්න ඕනේ, අදිෂ්ඨානය වැඩි වෙන්න ඕනේ. මේවා ඔක්කොම වැඩි වෙන්න ඕනේ. එක එක්කෙනාට මේ අංග තියෙන්නේ එක ගානකට පින්නත් නේ. එක්කෙනෙකුට තියෙන්නේ යම් ප්‍රමාණයකට අනිත් එක්කෙනාට තියෙන ඊට වැඩිය වෙනස් ප්‍රමාණයකට. තව කෙනෙකුට තියෙන ඊටත් වැඩිය වෙනස් ප්‍රමාණයකට. එතකොට අන්න ඒ අංගයන්ගේ තියෙනා වූ වෙනස්කම් අනුව එක එක්කෙනා හැසිරෙන ආකාරය වෙනස්. එකම තැනකට මේවා හොඳට තේරුම් ගන්න. තමන්ගේ උපකරණය කියලාම හිතන්න හැම වෙලේම මේ මනස කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන කාරණාවන් සහිතව ක්‍රියාත්මක වෙන උපකරණයක්. එතකොට මේ ගැන චුට්ටක් හිතන්න. මේ උපකරණය කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් අපි පිරිසක් ඉන්න තැනකට කවුරු හරි ඇවිල්ලා අපිට හිතවත් කෙනෙකුට බැනගෙන යනවා. එතකොට ඒ පිරිසම ක්‍රියාත්මක වෙන එක විදිහට බලන්න. සමහර අය ඒ තැනත්තට ගහන්න පයින්නවා. සමහර අය බනින්න පනිනවා. හරි එතන ඉඳලා කෑ ගහලා බයිනවා එහෙම පුළුවන්ද කියලා. සමහර අය කාරණා මොකද්ද කියලා විමසනවා. සමහර අය නිස්සද්දව ඉන්නවා. ඒ කියන්නේ එක උපකරණ අර එකම සිද්ධිය දැකලා එකම සිද්ධිය ඇහිලා එක උපකරණ වැඩ කරලා තියෙන්නේ එක විදිහට. අන්න එතෙන්ට තමයි අපි අවධානය යොමු කරගන්න ඕනේ. එතන තමයි අපි තේරුම් ගන්න ඕන තැන. එතන තමයි අපේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන කාරණාව.
ඉතින් මේ දේවල් අපි ඊ타ත්ම හොඳින් තේරුම් අරගෙන ඊ타ත්ම හොඳින් වටහාගෙන අපි අපේ ජීවිත අරගෙන යන්න ඕන යම් කිසි ආකාරයක සංයමයකින් පෞරුෂයකින් තමන්ගේම පාලනය තමන් අත තියෙන ආකාරයට ලෝකේ ඉහළ තැනකට තමන්ගේ ජීවිතය සකස් කරගන්නට හැකියාවක් තියෙන්නට ඕනේ තමන්ගේ ජීවිතයේ ගත යුතු පියවරවල් ගන්නට ඕනේ නිවැරදිවම. ඊටා නිවැරදිවම. ඇත්තටම පින්නන්නේ අපි වෙනස් වෙන්න ඕනේ. හැම වෙලෙම අපි වෙනස් වෙන්න ඕනේ නිවැරදිම දිශාවකට. හුඟක් අය වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ වැරදි පැත්තට. අන්න ඒ වැරදි පැත්තට වෙනස් නොවි නිවැරදිම දිශාවකට වෙනස් වන්නට අපි හැම මොහොතකම ගත යුතු උත්සාහය ගන්නට ඕනේ. හැම මොහොතකම ගත යුතු උත්සාහය ගන්නට ඕනේ. ඒක අපේ පැත්තෙන් අපි සිද්ධ කළ යුතු වටිනාම කාරණාවක්. හොඳයි. දැන් අපි අපේ අවධානය යොමු කරනවා සීලයෙන් පෝෂණය වෙලා. ඒ කියන්නේ සීලය අදිෂ්ඨානයක් අරගෙන එක දිගට මේ සීලය ආරක්ෂා කරගෙන යනකොට කැඩෙන වාරයක් ගානේ නැවත සමාදන් වෙවි මේ සීලය ආරක්ෂා කරනවා. එතකොට පින්වත්නි එතනදී හැම පැත්තක්ම වර්ධනය වෙනවා. එතකොට දැන් අපි අවධානය යොමු කරන්නේ මේ අපේ සීලය ආරක්ෂා කරන කෙනෙකුට ඒක දවසින් දවස ආරක්ෂා කරන්න පහසු වෙනවා කියන කාරණාව ගැන යමක් හිතන්න. බලන්න මේක මං ඇයි මේක විශේෂත්වයක් දක්වලා කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන වගේම සීලය ආරක්ෂා කරද්දී අපේ මේ ගුණාංග වර්ධනය වෙනවා කියලා අපේ හිතේ ඇති වෙන මේ වෙනස් වීම සීලය ආරක්ෂා කරන කෙනෙකුට අපේ හිතේ ඇති වෙන මේ වෙනස් වීම දැනෙන්න ඕනේ. ඒ දේ කරද්දී දැනෙන්න ඕනේ. අපි දන්නවා අපි බෙහෙතක් හදනකොට ඒ බෙහෙත මේ වළඳන් ඉස්සෙල්ලා දැන් අපි දැන් බඩේ අමාරු වලට වගේ දේවල් වලට ගෙදර අපි බෙහෙත් හදා ගන්නවා එක ආකාරයට. ඒක හදනකොට සමහරට මේ වේදනාව තියෙන කෙනාමයි හදාගන්නේ. ඒක හදනකොට දන්නවා ඉක්මනට මේ බෙහෙත බොන්න ඕනේ. දැන් රිදෙන දේවල් නවතිනවා මේ බෙහෙත බිව්වොත් කියලා. ඒ වගේ මේ සිල් ආරක්ෂා කරනකොට ඥාන සම්ප්‍රයුක්තව දැනගන්න ඕනේ මේකෙන් මට මෙන්න මේ தත්ත්වයට මගේ මානසිකත්වය එනවා කියලා. ඒක දැනෙන්න ඕන දෙයක්. ඒක දැන් කොයි වෙලාවකවත් කසායක තම්බනකොට gedara සමහර විට ඉසේ කැක්කුම සොටු ගලනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියාගෙන එයාම ඒ කසායක තම්බ ගන්නවනේ ඕන තරම්. ආයෙ මම මතකන්නේ දැන් වගේ හුඟක් වෙලාවට කෙන්ද්‍රි ගගා ඇඳවල වලට වෙලා අනිත් අය මේ බෙහෙත් හදා දෙනකන් ඉන්නේ අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා තමන්ගේ ලෙඩක් වුණාම තමන්ම ඒ බෙහෙත් හදාගෙන බීලා හොඳ කරගන්නවා වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්නට පෙර ආතුව හුඟක් වෙලාවට. ඉතින් එහෙම කරගන්නකොට බලන්න මම මේ කියන්න හදන්නේ මේ මානසිකත්වය තුළ ඒ බෙහෙත හදනකොට කොයි වෙලාවකවත් හිතෙන් වචනෙන් කියනද මේ බෙහෙත බොන්න ඕනේ මේ බෙහෙත බිව්වම මෙන්න මේ ආකාරයට මට මේ ලෙඩ ඔක්කොම නැති වෙලා සුවපත් භාවයට පත් වෙනවා කියලා වචනෙන් කියන්නේ නැහැ හිතෙන්. හැබැයි කවුරු හරි හම්බුනොත් අන්න එතකොට අපි හිතමු බෙහෙත් හදාගෙන කවුරු හරි ආවා. අන්න එයාට නම් ඕක කියනවා. මොකද්ද? මේ වචනෙන් මේම කියනවා මේ බෙහෙත බීපුවාම නම් මෙහෙම වෙනවා කියලා. හැබැයි හිත තුල ඒ පිළිබඳ වූ හැඟීම තියෙනවා. අසනීප තියාගෙනම නැගිටලා ගිහිල්ලා අවශ්‍ය කරන කොළ ಜಾති කඩාගෙන ඒ කොළ ಜಾති කඩාගෙන ඇවිල්ලා මේ කසායයකට දාලා තම්බනකොට එයාට හැම වෙලේම හැඟීමක් වෙනවා මේක ඉක්මනට හදාගෙන බීපුවාම මට හොඳ වෙනවා කියලා. අන්න එහෙම හැඟීමක් තියෙන්නේ ඇයි? ඒක කොහෙන්ද එන්නේ? ඒකෙන්නේ යාගේ මානසිකාරේ. කොහොමද එන්නේ? ඒක කලින් දැනගෙන තියෙනවා කාගෙන් හරි මේවා බීපුවම මේ ලෙඩේ අඩු වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒක අත්දැකීම් කරලා තියෙනවා. ඔයිට කලින් මේ වගේ කසාය තම්බලා අනිත් අයට දීලා තියෙන විතරක් නෙවෙයි මේ වගේ කසාය තම්බලා බීලා තියෙනවා. ඒතර අඩු වෙලා තියෙනවා. එහෙනම් හොඳටම දන්නවා මේ හැඟීම තියෙනවා. මේ හැඟීම තියාගෙන තමයි මේ කසායක හදාගන්නේ පිටන්නේ.
ඔන්න ඔතන තමයි අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධානම තැන. අපි තේරුම් ගත යුතු ප්‍රධානම තැන තමයි මෙන්න මෙතන. හරි. දැන් අපි මොකද කරන්නේ? අපේ ජීවිතය ඊ타ත්ම නිවැරදි භාවයට ගැනීම සඳහා අපි මොකද කරන්නේ? අපේ පැත්තෙන් කළ යුතු ඊ타ත්ම වටිනම දෙයක් කියලා දැනෙන විදිහට මේ සීලය ගැන හැඟීම හදාගන්න ඕනේ. බලන්න අපේ පින්වන්ත අයට අද මම මේ සීලය රකින්න ඕනේ. මේ සීලය රැක්කම මට මෙන්න මේ වගේ දේවල් වෙනවා. පොඩි බොරුවක්වත් කියන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට මගේ මානසිකත්වයේ මේ තත්ත්වය එනවා කියලා හැඟීමක් තියනවාද? ඒ හැඟීම තියනවාද? ඒ හැඟීම නැත්තම් සිල් රකින්නේ අඳුරේ වගේ. ඔන්න ඔහේ කරලා බලනවා මොකක් හරි වෙන්නේ නැත. වෙන දේ දන්නේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නේ කොහේ හරි එකතු වෙනවා වගේ කියලා. හරි. මේ මම මේ කරගන්න පින් කොහේ හරි එකතු වෙලා කොයි වෙලාවෙ හරි මට පරිසම් දෙනවා කියලා. මොකද කරන්නේ? ඉතින් කාට හරි කියනවා මේ පින මේ කිය සඳහා වේවා. දැන් වෙලාවකට කියන මං අහගෙන තියෙනවා. මේ පංචශීල ප්‍රතිපදාව උතුම් නිර්වාණ අවබෝධය සඳහා වේවා කියලා කාට හරි බාර දෙනවා. මේ ඔන්න මම දැන් ඕක මම කරේ. ඔන්න මේ නිවන් දකින්න යොදන්න ඒක කියලා හරියට නිකන් බලධාරියෙක් ඉන්නවා වගේ මම ඒක වෙන් කරලා දෙනවා වගේ. එහෙම මේ වැඩ කවුදෝ මොකක්දෝ බලවේගයක් මේ ස්වභාව ධර්මය තුල තියෙනවා වගේ අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා වගේ හැඟීමක් පින්නත් නේ හුඟක් අයගේ තුල තියෙනවා. හරි. මේ ස්වභාව ධර්මයේ තුල අදෘශ්‍යමාන බලවේගයක් තමන්ගේ වටා කැරකෙමින් කර්මය ක්‍රියාත්මක කරමින් මේ කරන හොඳ නරක බලමින් මොකක්දෝ කාට හරි කියන්නේ. ඒක නෙවෙයි කියන්නේ. මේක වේවා මේක වේවා මේක වේවා කියලා කාටදෝ බාර දෙනවා වගේ. හරි. ප්‍රාර්ථනාව කියන එක නරක නෑ. ඒක එහෙම වෙන මොකක් හරි බලවේගයකට බාර දෙනවා වගේ හැඟීමකින් නෙවෙයි ප්‍රාර්ථනාව සිද්ධ කරන්න ඕනේ. මේ හිතේ තියෙන මගේ හිතේ තියෙන මේ ශක්තිය මගේ හිතේ මම මේ ඇති කරගෙන තියෙන දේ හේතු කොටගෙන මෙන්න මේ අහවලාට සෙතක් වේවා කියලා තමන්ගේ පැත්තෙන් කරන එකක්. ඇත්තටම ඒක ප්‍රාර්ථනාවක් මේක අදිෂ්ඨානයක් වෙන්න ඕනේ. ප්‍රාර්ථනා පාරමිතාවක් කියලා එකක් එහෙම කොහෙවත් නැහැ. තියෙන්නේ අදිෂ්ඨාන පාරමිතාවක් කියලායි. ඒකින්ද මේවා ගැන ලොකු සැලකිල්ලකින් කටයුතු කරන්න. දැන් බලන්න මෙන්න මෙච්චරයි කෙටි දෙයක් නමුත් බොහොම වැදගත්. ඒකයි මම කලින් හඳුන්වා දීමක් කරලා හිටියේ මේ කියන දේ ගැන. අපිට අතින් ඔක්කොම සිල් කැඩෙන්නේ. අපිට සිල් ආරක්ෂා කරගන්න බැරි වෙලා සිල් කැඩෙන්නේ පින්වත්නි හිතේ ඇති වෙන දුක දරා ගන්න බැරුව. ඇයි එහෙම කියන්නේ? දැන් හොර වස්තුවක් දැක්කහම දරා ගන්න අමාරුයි. ඒක ලබා ගත්තොත් හොරකම් කරන්න පුළුවන් වටින දෙයක් දැක්කහම අවස්ථාවක් තියෙනකොට ඒක මට මගේ සන්තකයට ගන්න පුළුවන්කම තියෙනවා නම් මට මේ වගේ භවභෝග සම්පත් ලැබෙනවා. මේක නොගත්තොත් මට අපරාධයක් වගේ අර දැකලා ආසාව ඇති වෙලා ඒ තණ්හාවත් එක්ක ඇති වෙන ශෝක පරිදේව වගේ දේවල් පවා ඇති වෙන වෙලාවකට දරන්න බැරි දුක් ඇති වෙනවා. සතෙක් දැකලා ගේ ඇතුළට එන විසකුරු සතෙක් හරි නැත්නම් අප්‍රසන්න ස්වභාවයේ සතෙක් හරි දැකලා මොකද වෙන්නේ? මේ සතාව හිමින් සැරේ කොස්සකින් එළියට දාගන්න තරම් ඉවස ගන්න බැරි තරම් කේන්තියක් දුකක් බයක් ඇති වෙනවා. හරිද? මේ බය ඇති වුණාට පස්සේ ඒකත් එක්ක මොකද වෙන්නේ? අර සතා මරලා දාන්න හේතු වෙනවා. දුක දරා ගන්න බෑ. Tamanට එන බය, දුක, ශෝකය දරන්න බෑ. ඒ වගේම තමයි කාමයේ වර්ධව හැසිරෙන්නට අවශ්‍ය කරන පරිසරයක් සකස් වුණාම පින්නත් මේ සිද්ධ වෙන්නේ ඒ වගේම ප්‍රශ්නයක්. හරි. ඒවා හැම එකකින්ම වෙන්නේ දරන්න බැරි තත්වයන්. එතකොට බොරු කියන්නේත් එහෙමයි. බොරුවක් කියන්න හේතු වෙන පරිසරයක් සකස් වෙද්දී මොකද වෙන්නේ? ඒ පරිසරය Tamanට ගොඩාක් කරදරකාරී තත්යකට පත් කරනවා. ඒ තමයි ජීවිතයේ තමන්ව නිර්මාණය කරගන්න බැරි වෙන මට්ටමට යහපත් පැත්ත සම්පූර්ණයෙන් අසාර්ථක භාවයට පත් වෙලා ලොකු දුකක් ඇති වෙනවා තමන්ගේ సంతානයේ. ඒ ඇති වුණාට පස්සේ ඉතින් මොකද වෙන්නේ? ඒක දරා ගන්න බැරුව වැරද්ද කරන හැම වෙලාවකම සිල් කැඩෙන්නේ
ඇතුළාන්තයෙන් එන දුක් තරහා ගන්න බැරුව. හරිද? ඉවස ගන්න බැරුව කියලා කියන්නේ ඕක තේරෙන්න කියනවා නම් ඉවස ගන්න බැරුව. නමුත් ඉවසන්න බැරි ඇතුලෙන් ඇති වෙන වේගයන්, දුක් සහිත වේගයන් තණ්හාව. හොඳයි, දැන් මේ බලන්න සිද්ධ වෙන සිද්ධියක් සබ්බාස සූත්‍රයේ තියෙන අදිවාසනා පහතබ්බා කියන මූල ධර්මය මොකක්ද කියලා බලමු අපි. හරි. යම් දෙයක් පිළිබඳව ඇති වෙලා තියෙන ආශ්‍රවයන් කියන්නේ ඒ දේම කරලා ඒ දේ නොකර බැරි වෙන තත්ත්වයටපත් වෙලා දැන් ඒ කරලා කියලා කියන්නේ එක්ක යමක් දිහා බලලා යමක් අහලා යමක් විඳලා මොකක් හරි ක්‍රියාකාරකමක් ආශ්‍රය කරලා තියෙන්නේ. ඒක නිකන් දැන් නොකර බැරි වෙන තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. ඒ වස්තුව හින්දා මත් වෙලා වගේ තියෙන්නේ. නොකර හිටියොත් තීව්‍ර කටුක මාරාන්තික දුක් ඇති වෙනවා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක්ව කැමැත්තෙන් දැකලා සතුටු වෙලා යම් රූපයක් ඒ රූපය දැකලා සතුටු වුණාම මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට නොදැක ඉන්න බැරි ගානට එනවා. ඒක හරි පුදුමාකාර රෝගයක්. මේක අපේ සිත්වලට ඇති වෙන පුදුමාකාර රෝගයක් වෙනවත් නේ. එහෙම මේ දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ නොදක ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි ඒ ආශ්‍රවයක් බවට පත් වෙලා දැන් පළවෙනි දවසේ දකින්න කලින් නොදැක්කා කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව තිබ්බ පුද්ගලයෙක්ව දැන් මොකද වෙන්නේ? මේ අපේ හිත රෝගී තත්ත්වයට ඒපත් වෙන්නේ. නොදැක හිටියොත් එහෙම ලොකු ගැටලුවකටපත් වෙනවා. හරිද? නොදැක හිටියොත් ලොකු ගැටලුවකටපත් වෙනවා. ඒ ගැටලුව තමයි ඔය කියන ප්‍රශ්නේ. හරි? ඔය කියන ප්‍රශ්නේ මොකද්ද? මේ රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා. ඉතින් මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුව හරියට මොකක් හරි උගුලක පැටලුණා වගේ, කටු අකුලක පැටලුණා වගේ රිදි ගිනි තියාගත්ත කෙනෙක් වගේ අර ඒ ගිනි తాවකාලික නිවා ගන්න ඕන හින්දා මොකක් හරි පැත්තකට දුවනවා වගේ ගිනිගත් වුන් වගේ දුවනවා තමන් කැමති රූප හොයාගෙන, ශබ්ද හොයාගෙන අමාරු වෙලා තියෙන පින්නත් මේක ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒක සමස්තයක් වශයෙන් අපිට තේරෙන්න ඕනේ. අපි අමාරු වෙලා තියෙන්නේ එහෙම ඒක දන්න මිනිස්සු මේ ගින්දර භාවිතා කරලා යම් ප්‍රයෝජන ගන්න පුච්ච ගන්න නැතුව ඒ වගේ මේ ලෝකේ අපි ජීවත් වෙන්න ඕනේ හැමෝටම කෙරෙහි මෛත්‍රියකින් හැමෝටම උදව් උපකාර කරගෙන ලෝකේ හැටි තමන්ගේ සිතේ හැටි දැනගෙන මෙයා අනවශ්‍ය විදිහට යම් කිසි කෙනෙක්ව මෙයාව ආශ්‍රය කරන්න දැම්මොත් අනවශ්‍ය විදිහට යම් කිසි කෙනෙක්ව මෙයා ගිහිල්ලා පුච්ච ගන්නවා. ඒකද මේ ලෝකේ තියෙන කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය භාවිතා කරන්න ඕන පුච්ච ගන්න නැතුව. අහන්න තමන්ගේ හිතෙන්. මම අහනවා මේ පින්නන්ත අයගෙන් පංච උපාදානස්කන්ධය භාවිතා කරන්නේ පුච්ච ගන්න නැතුවද පුච්චගෙනද කියලා. මොහොතකට හිතලා බලන්න. මොහොතකට හිතලා බලන්න තමන්ගේ පැත්තෙන් ඊ타ත්ම ප්‍රවේශමෙන් ඊ타ත්ම නිවැරදිව හිතලා බලන්න මේ ගෙවන ජීවිතේ ගෙවාගෙන යද්දී කොයි තරම්නම් රත්විලි දැවිලි පිච්චිලි ඇති වෙලා තියෙනවද ඇතුළාන්තය දරා ගන්න බැරුව කාලෙන් කාලයට අතීතයේදී නොයෙකුත් ආකාරයේ දුක් ඇති වෙන දේවල් ජීවිතයට එකතු කරගෙන තියෙනවද කියලා ඒ එකතු වුණාට පස්සේ ඒ කාලේ පිස්සු හැදුනා වාගේ ඒ රූපයන් පසුපස ඒ වස්තුන් පසුපස ජීවි හෝ අජීවි දේවල් පසුපස කොච්චර මේ හිත ලුහු බැන්දද කොච්චර වැළපුණාද කොච්චර විකාර රූපී තත්යකටපත් වුණාද කියලා මොහොතකට හිතලා බලන්න. ඉතින් එහෙම තත්යකටපත් වෙලා තියෙන ඒ ආශ්‍රවයන් නැතිකරන්න දේශනා කරලා තියෙන කරුණු 7න් එකක් තමයි ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව. ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව පහ කළ යුතුව තියෙන්නේම ඉවසීමෙන්මයි කියලාත් මේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරයක් ඕනේ කියලාත් සඳහන් කරලා තියෙනවා. අපි වෙලාවක සබ්බාසව සූත්‍රයේ ජයමග ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරමු. මම හිතන්නේ
අපේ ප්‍රායෝගික ජීවිතයට මේක එකතු කරගන්නේ කොහොමද කියලා ඊටාම අපූර්ව ධර්ම කරුණු තමයි තියෙන්නේ. මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා. හොඳයි, එතකොට මේ දැන් බලන්න කොයි විදිහකටද මේ අදිවාසනා පහතබ්බා කියලා කියන නැත්නම් ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව අපේ ප්‍රායෝගිකත්වයකට ලං කරගන්නේ කොහොමද කියලා. දැන් අපි කිව්වා සීල් කැඩෙන්නේ දුක් දරා ගන්න බැරුව කියලා. ඉවස ගන්න බැරුව කියලා. හරි. එහෙනම් ඉවස ගන්න බැරි ආශ්‍රවයක් එතන ක්‍රියාත්මක වෙනවා. ඉවසීම මදිහින්දා ක්‍රියාත්මක වෙන ආශ්‍රවයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක නැති වෙන හැටි මේ බලන්න මම ඔකට කියන ප්‍රකට හැමදාම කියන යම් කිසි උදාහරණයක් තියෙනවා පින්නත් නේ. බලන්න මේ උදෑසන නැගිටින්න බැරි කෙනෙක් ඉන්නවා. එයාට පුරුදු වෙලා තියෙනවා 8-9 විතර නිකන් නිදාගන්න. අපි උදේ පාන්දර 4ට එයාට කතා කරොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට කායික රිදීම් සහ මානසික වේදනා ඇති වෙනවා. දෝමනස් ඇති වෙනවා. කායටත් හරියට බරපතල දුක් ඇති වෙනවා. ඒ හින්දා එයා බලන්නෙම නිදාගන්න. එයා නිදාගන්නෙම නැතුව ඉන්නවා කවුරුහරි උදව්වකින් හරි එයාගෙම නැගෙන හැඟීමකින් හරි මොකද කරන්නේ? එයා නිදාගන්නෙම නැතුව ඉන්නවා. දෙවෙනි දවසෙත් නැගිටිනවා. සමහරට පළවෙනි දවසටත් වැඩි අමාරුයි. තුන්වෙනි දවසේ නැගිටිනවා. එදා දවස පහසුයි. හතරවෙනි දවසේ නැගිටිනවා. තුන්වෙනි දවසට වඩා පහසුයි. 5 හතරවෙනි දවසට වඩා පහසුයි. කොහොම 7 8 9 10 දවස් 10ක් 12ක් 15ක් විතර මේ විදිහට නැගිට්ටහම පින්නත් නේ මේ පින්නන්ත අයම හොඳට දන්නවා ඒක පුරුදු වෙනවා කියලා. අන්න බලන්න අපි කතා කරපු පුරුදු වීම කියලා එකක් තියෙනවා එතන. මේ පුරුදු වීමත් එක්ක මොකද වෙන්නේ දැන් 16 වෙනි දවස 17 වෙනි දවස වෙනකොට මේ වෙලාවට එයාට ඉබේ ඇහැරෙනවා. ඇහැරලා ඇඳට වෙලා පෙරලි පෙරලි ඉන්නව නින්ද යන්නෙත් නැහැ. නැගිටින්න පුළුවන් නිකම්ම. දෝමනස්සයකුත් නැහැ. කායික වේදනාවකුත් නැහැ. ඒව අතුරුදහන් වෙලා. ඒවට මොකද උනේ? විශේෂයෙන් මේ කායික වේදනාව පවා නැති වෙලා. හිතේ ඇති වුණ යම් දෝමනස්සයක් තියෙනවා නම් ඒකත් නැති වෙලා. හරි? ඉතින් එහෙනම් ලොකු විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. හරි? අන්න ඒක නැති වුණේ කොහොමද? අකණ්ඩව ඒ කටයුත්තේ යෙදීම නිසා. දරාගෙන අකණ්ඩව දරාගත්ත නිසා ඒ දුක් අකණ්ඩව දරාගත්ත නිසා ඒ දුක් ටික අඩු වෙලා දරා ගන්න දෙයක් නැත්තරම නැති වෙලා ගියා. මේක අපේ හිතේ තියෙන මූල ධර්මයක් පින්වත්නි. මේ මූල ධර්මය අපි තේරුම් ගන්න ඕන හරියට. මෙහෙම එකක් තියෙනවා මේ අපේ හිතේ ස්වභාවයක්. ඒක අපි ඒ කියන්නේ හිතේ ඇතිවෙන මේ ස්වභාවය නැති කිරීම සඳහා අපිට පුළුවන් වෙන්න ඕනේ කොයි විදිහකින් හරි අපේ ජීවිතේට මේ කරුණු ඒක රාශී කරගන්නට. දැන් ඊළඟ කාරණාවට යන් අපි මේකදී අපි තේරුම් ගන්න ඕනේ දැන් දුක් කියන ඒවා එක දිගට දරාගත්තොත් ඒක නැති වෙලා යන සමහර දුක් වර්ගයක් තියෙනවා. ඒවා තමයි ඉවසීමේ නැති හින්දා ඉවසීම ඇති කරගත්තේ නැති හින්දා ඇතිවෙච්ච ආශ්‍රවයන්. දැන් මොකද කරන්නේ? එහෙමනම් ඒ දුක් දරාගෙන ඉවසාගෙන හිටියොත් ඒ ආශ්‍රවයන් නැති වෙලා යන බව තේරෙන්න ඕන. දැන් දුකක් නැතුවම කටයුතු කරගන්න පුළුවන්. දැන් නැගිටින්න පුළුවන් නිදහසේම. හරිද? එතකොට අපි දැනගන්නවා ඒ විදිහටම ඒ ආකාරයටම අපි මොකද කරන්නේ? දැන් සීල් කැඩෙන්නේ ඉවස ගන්න බැරි හින්දානේ. සීල් කැඩෙන්නේ ඉවස ගන්න බැරි හින්දා. එතකොට අපි බලනවා මේ සීලය කොයි ආකාරයකටද රැකෙන තත්ත්වයට අපේ හිතපත් කරන්නේ කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? සීලය රකින්න බැරි වෙන්නේ දුක් ඇති වෙන හින්දා. හරි? ඒ දුක් දරා ගන්න බැරි හින්දා. දැන් මම මේ මූල ධර්මය දන්නවා. මොකක්ද වෙන්නේ කියන මූල ධර්මය දන්නවා පින්නත්. අන්න ඒ මූල ධර්මය දැනෙනවා මට. දැන් අමාරුයි. දැන් රිදෙනවා. හරි? ප්‍රාණඝාත නොකර ඉන්න ගියාම දැන් හරියට රිදෙනවා. මම ඒ වුණාට ප්‍රාණඝාත නොකර ඉන්නවා. මේ බෙහෙත බිව්වහම මේ ලෙඩේ හොඳ වෙලා
ලෙඩේ හින්දා ඇති වෙලා තියෙන කායික වේදනා නැති වෙලා යනවා කියලා දැනගෙන තීත්ත කසාය බොනවා. දන්නවනේ අමාරුවෙන් බොන්නේ ඇයි හොඳ වෙනවා කියලා දැනගෙන. ඒ දැනීම තියෙනවා. අනේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. අපිට දැනෙන්න ඕනේ මේ පුංචි කාරණා මෙච්චර ඉස්මතු කර කියන්නේ මෙතනම හදාගන්න පුළුවන් අපූර්ව තැනක් හින්දා. මේ පුංචි තැන හදන්න නැතුව පින්නත් අපිට මේ ප්‍රතිකර්ම කරගන්න අමාරුයි අපේ හිතට. මොකද්ද පුංචි තැන? තිත්ත කසාය එක උගුරෙන් පල්ලෙහාට දාගන්නව අමාරුවෙන් මේ ලෙඩ හොඳ වෙනවා කියලා දැනීමක් එක්ක. මේ ලෙඩේ හොඳ වෙනවා කියලා හැඟීමක් එක්ක. එතන තියෙනවා ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවක් එක. එතෙන්ට නුවණ යෙදිලා තියෙනවා ඒ ක්‍රියාව කරද්දී ඒ ක්‍රියාවත් එක්ක මිශ්‍ර වෙච්ච නුවණක් තියෙනවා අපේ පින්නත්නේ. ඒ ක්‍රියාවත් එක්ක මිශ්‍ර වෙච්ච නුවණක් තියෙනවා මොකක්ද? මේ බෙහෙතෙන් මේ ලෙඩේ හොඳ වෙනවා කියලා. ඒක වචනෙන් කියන්නේ අන්න ඒ වගේම සිල් කැඩි රිදි ඉන්න සිල් රකින්න ගියොත් හරියට කැක්කුම එන මානසික කැක්කුම කාමයේ වර්ධවා හැසිරුන් නැත්තම් හරි අමාරුකම් දැනෙනවා ඇඟ රිදෙනවා වගේ දැනෙනවා හිත රිදෙනවා දරා ගන්න අමාරු වෙනවා ඉතින් ඒ ඉවස ගන්න බෑ පළවෙනි දවසේ තදින් ඉවසනවා සුරාපානය කරේ නැත්තම් ඉන්න බෑ ඇඟ වෙවුලනවා වගේ දැනෙනවා හිතට බොහොම අමාරුයි පළවෙනි දවසේම මොකද කරන්නේ ඒ කාරණාව සිද්ධ කරනවා මොකද්ද කරන්නේ නැතුව ඉන්නවා රිදෙනවා හොඳටම රිදෙනකොට තිත්ත කසාය බොනවා වගේ හැඟීමක් හරි තිත්ත කසාය බොනවා වගේ හැඟීමක් Tamanට එන්න ඕනේ අමාරුවෙන් දරාගත්තොත් දවසක් එනවා කවදද මට කිසිමම ප්‍රශ්නයක් නැතුව මේක දරා ගන්න දෙයක් නැති තත්ත්වයටපත් වෙන දවසක් එනවා පින්වත්නි සීලය විතරක් නෙවෙයි යම් කිසි රූපයක් පුරුදු කරලා තියෙනවා දවස ගානේ දකින්න එක දවසක් දකින්න නැතුව ඉන්න බෑ එක පැයක් දකින්න නැතුව ඉන්න බැරි තත්ත්වයටපත් වෙන රූප තියෙනවා මොකද වෙන්නේ සමහර විට ප්‍රියයන්ගෙන් වෙන්වීම සිද්ධ වෙනවා වෙන්නුනහම අතුලාන්ත දැවිලි පිච්චිලි ඇති වෙනවා අන්නේ ඇති වෙනකොට මොකද කරන්නේ සැලසුම් සහගතව තමන් දැනගන්නවා මේක ටික දවසයි මේක මම දරාගෙන නොදක හිටියොත් මට කාලෙකදී කිසිම ගැටලුවක් නැතුව නොදක ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා මේ හිත ලෙඩ වෙලා මේ තියෙන්නේ කියලා. ඒ වගේ තත්ත්වයන් දන්නවනම් ඒ ඥාන සංප්‍රයුක්ත භාවය තියෙනවනම් මේ ලෝකේ මිනිස්සු කවදාකවත් විනාශ ගන්නෑ. තිත්ත කසාය ටික බොනවා. මොකද්ද තිත්ත කසාය? මොකක්වත් නෙවෙයි ඉවසීම. දරාගෙන ඉවසගෙන ඉන්නේ අපේ පින්නන්නේ හැමදාම එහෙම ඉන්න වෙන්නේ නැහැ. බලන්න දැන් මල ගෙදරක් වුණාම අම්මා නැති වෙනවා කියලා හිතන්න. අධික දුකක් එනවා. ඊට පස්සේ අම්මව ගිහිලා භූමි දානය කරනවා. පහුවෙන්ද උදේ නැගිටිනකොට ලොකු දුකක් එනවා. ඊට පහුවෙන්දත් ලොකු දුකක් එනවා. දවස් 5ක් විතර යනකොට ටිකක් අඩු වෙලා. දවස් 10ක් 15ක් යනකොට තව ටිකක් අඩු වෙයි. දැන් අම්මව දකින්න නැහනේ. ආශ්‍රය කෙරෙන්නේ නැහැ. 3 මාස විතර යනකොට හොඳට දානය කරනවා. හරිද? ආයෙ මතක් වෙනවා. ඔහොමම සමහර දවස්වල දුක් වැඩි වෙලා, සමහර දවස්වල අඩු වෙලා. නමුත් සමස්තයක් වශයෙන් මේක අඩු වෙගෙන යනවා. එක දවස ගානෙම එක දිගටම හරියටම මෙච්චරක් අඩු වුණා මෙච්චරක් අඩු වුණා සමහර දවස්වල වැඩි වෙනවා මෙනෙහි කිරීම වැඩි වෙලා. විශේෂිත දවස් වෙනවා අම්මගේ උපන්දින එනවා, විශේෂිත දවස් වෙනවා. එහෙම නැත්නම් අම්මා කරපු දෙයක් එකපාරට මොන හරි හේතුවක් උඩ හේතු යෙදিলা මතක් වීමක් සිද්ධ වෙනවා. ඉතින් එදා දවසට දුක ආයෙ වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් අඩුවීම් පැත්තට ගිහිල්ලා අවුරුද්ද දානේ විතර වගේ වෙනකොට ගොඩක් අඩු වෙලා, ගොඩාක්ම අඩු වෙලා තුනී වෙලාම ගිහිල්ලා අන්න එහෙනම් එහෙම වෙනවා අපේ හිතේ. ඉවසගෙන ආශ්‍රය නොකර දරාගෙන හිටියහම ඒ වැරද්ද ආයෙ නොකර දරාගෙන හිටියහම ඒ ආශ්‍රයයන් අඩු වෙලා යනවා. මේක දැනගෙන මේ සීලය ආරක්ෂා කරන්න සීලය කඩන්න කියලා හිතට එන ලොකු වේගය කොහොම හරි දරා ගන්න ඕනේ. සීලය කඩන්න කියලා හිතට එන අධිකතර වේගය කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනේ. සීලය ආරක්ෂා කරගන්න ඕන අරක දරාගෙන. ඒතකොට කඩන්නම කියලා අධික දුක් වෙනකොට මොකද්ද?
ඥාන සම්ප්‍රයුක්ත භාවයක් එනවා. එතෙන්ට යෙදෙනවා ඒ වෙලාවෙම අපේ මනසින් දරන්න අදට වැඩි හෙට ලේසි, හෙට වැඩි අනිද්ද ලේසි, අනිද්දට වැඩි ඊට පස්සේ ලේසි, දවස් 10ක් 15ක් දරාගත්තොත් ගානක්වත් නැතුව හිටියයි කියලා. අන්න ඒ සුවදායක මානසික තත්ත්වය ගැන සිහින මාලිගාව හදන්න. ඔය එක ඒවාට සිහින මාලිගා හදන්නේ ජීවිතේ සතුටු වෙන්න ඕන දේවල් ගැන මේ දේ හම්බුනොත් මෙහෙම සතුටු වෙනවා කියලා ඔය සිහින මාලිගාවේ තියෙනවා. මට අහවල් දේ ගත්තොත් අහවල් දේ ලැබුණොත් මට මේ විදිහ කොච්චර සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියලා මොහොතකට හිතලා බලන්න. හරි. මොහොතකට හිතලා බලන්න ආයේදී ලැබිච්ච සන්තෝෂෙන්ම ඉන්නවද කියලා. සමහර අය හිතාගෙන ඉන්නවා අහවල් ආකාරයේ විතර පාරේ තොටේ යනකොට ඔන්න ගෙවල් දකිනවා. මුළු ජීවිතේම අරමුණ අන්න අර වගේ මහල් ප්‍රාසාදයක් වගේ ලොකු ගයක් හදා ගන්න ඕන කියලා. එහෙම ගේක ඉන්න තියනවා නම් අම්මේ කියලා නිකන්වත් හිතන්නේ. එවැනි ගයක් තියෙන අය සන්තෝෂයෙන්ම ඉන්නවද කියලා හිතන්නේ නැහැ. ඉතින් හොරකම් කරලා හරි අර වගේ ගයක් හදන්න බලන්නේ. අනිත් එක බාහුවලය යොදලා හම්බ කරලා හරි අර වගේ ගයක් හදන්න නරක නෑ. ඉතින් පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය ආකාරයේ නිවාසයක් හදාගෙන අල්පේච්ඡව ජීවත් වෙමින් මේ හම්බෙලා තියෙන කාලය ධර්මය අවබෝධය කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕන ජීවිතේ. එහෙම නැතුව මහල් ප්‍රාසාදයක් වගේ ගයක් හදන්න නම් මං ඉපදිලා තියෙන්නේ. ඇති වැඩක් තියනවද? සමහර අයගේ ජීවිතේ වගේ පාටු තැනකට වැටෙනවා පෙන්නන්නේ. එයාගේ ජීවිතේ පරම අදහස ලොකු ගයක් හදාගෙන කටයුතු කිරීම. සමහර අයගේ හිතේ තියෙන්නේ ලෝකේ තියෙන සමහර වාහන දකිනවා. වාහන දැක්කහම මොකද වෙන්නේ? මේ જાතියේ කාර් එකක්, මේ જાතියේ වෑන් එකක්, මේ જાතියේ වාහනයක් මට තිබ්බොත් තමයි ආය මොනවත් ඕනේ නැහැ. මුළු ජීවිතේ හැම වෙලාවෙම සිහිනේ තියෙන්නේ. අන්න ඒක තිබ්බොත් ඔක්කොම ඇති කියලා. නිකන්වත් හිතන්නේ නැහැ ජීවිතේ පළවෙනි අරමුණ වෙන්න ඕන වාහනයක්ද කියලා. හිතන්න පොඩ්ඩක් ලෝකේ වාහන කොච්චර තියෙනවද? කොච්චර සුපභෝගී වාහන තියෙනවද? මම ඔය කලිනුත් කිව්වා එක්තරා ධන කුවේරයෙක් මොකද කරේ? එයාගේ ජීවිතේ මරණය වෙලාවේ ඒ මරණය භූමි දානය කරන්නේ ඒ වාහනේත් එක්ක. අධිකතර වූ වටිනාකමක් තියෙන වාහනයක්. ඉතින් මොකක්ද අර්ථය? ඒකට පටු තැනකට තමයි අපේ ජීවිතය යන්නේ. ලෝකයේ කෝටි 700ක් සෙනගින්නවා. සමහර අයගේ අදහස තියෙන්නේ ඒ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් තමන්ගේ ජීවිතයට හැමදාම ළඟින් ඉන්න එකතු කරගන්න. කෝටි 700න් එකක්. කොච්චර පුංචි අරමුණක්ද ඒක. ඉතින් ඒ වගේ ආශ්‍රවයන් ඇති වෙන්න දෙන්න එපා හිතට. තමන්ගේ ජීවිතයට තියෙන්න ඕන ඒ වගේ අරමුණු නෙවෙයි. තියෙන්න ඕන තමන් ඉහළ මානසිකත්වයකින් යුක්ත ඉහළ අන් අයට ළඟා වෙන්න බැරි ඉලක්ක වලට ළඟා වෙන්න තමයි ඕනම ශාස්ත්‍රයක අපේ පින්වත්නි නිපුණත්වයක් ඇති කරගත්තොත් කුමන හෝ ශාස්ත්‍රයක තමන් ආරාධිත පුද්ගලයෙක් වෙනවා. ලොකු වාහනයක් තියෙන ලොකු ගෙයක් තියෙන අය ආරාධිත පුද්ගලයෙක් වෙන්නේ නැහැ අන් අයට. ඕනම කෙනෙකුට ආරාධිත පුද්ගලයෙක්. ඒක ධර්මයේ තියෙන අපූර්ව වචනයක්. මොකද්ද මේ ආරාධිත පුද්ගලයා කියන්නේ? දැන් බලන්න ඕනම වෙලාවක ආරාධිත පුද්ගලයෙක් කියන එක. අපි ආරාධනා නොකර කොහේ හරි තැනකට යනවා. අපිව සලකන්නේ කරදරකාරයෙක් වගේ. හැබැයි මේ ලෝකේ දක්ෂ මිනිස්සු ඉන්නවා. හදිසියකවත් කාගේ හරි විවාහ මංගල උත්සවයක් තියෙන තැනකට ලොකු දක්ෂතාවයක් ඇති කරගෙන තියෙන ගෞරවනීය තත්වයකට පත් වෙලා ඉන්න පුද්ගලයෙක් හදිසියෙම නොකිය ගියොත් මේ වගේ වෙලාවක අපි හිතුවේ නෑ කියලා කොච්චර දෙයක් දාපේක කියලා ඇතුළාන්තයෙන් ආරාධනාවක් තියෙනවා. මොනවා හරි ශාස්ත්‍රයක නිපුණත්වයක් ඇති කරගත්තොත් වෙනත් ධනේ බලය නෙවෙයි. සමහර දේශපාලඥයෝ ඉන්නවා සමහර අය ඉන්නේ එයි කියලා බයෙන්. ධනය තියෙනවා බලය තියෙනවා යම් කිසි තැනකට අප්පෝ කඩාපාත්තේ දන්නේ නැහැ කියලා කියා ගන්න බැරුව ඉන්නවා. හැබැයි සමහර දේශපාලඥයෝ ඉන්නවා ආරාධිතයි. ඊටාම යහපත් අය. ඒකද කරන ශාස්ත්‍රය කරන දේ නෙවෙයි කරන කටයුත්තේ තියෙන යහපත් භාවයයි වටින්නේ. ඒකින්ද ජීවිතේ ඇති වෙලා තියෙන අරමුණ ආශ්‍රවයක් වෙන්න පුළුවන්. භයානක දෙයක් වෙන්න පුළුවන්. ජීවිතේ පළවෙනි අරමුණ වෙන්න ඕනේ හැමෝටම ළඟා වෙන්න බැරි ඉලක්කයක්. හැමෝටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් නෙවෙයි. ගයක් හදනවා කියන එක, වාහනයක් ගන්නවා කියන එක, තවත් කෙනෙක් එක්ක විවාහ වෙනවා කියන එක ඉතින් ඔය හැමෝම කරන දේවල්.
මේ ජීවිතේට තියන්න චුට්ටක් උසස් බලාපොරොත්තු. හරිද? අන් අයට වැඩි ටිකක් වෙනස් වෙන්න බලන්න. ධර්මයේ තුලින් ඒක කරන්න පුළුවන්. ධර්මයේ තුලින් ඇති වෙන ශක්තිය තමන්ට විශාල ජයමගක් නිර්මාණය කරනවා. ඒකින්ද ඔය සීලය ආරක්ෂා කිරීමෙන් එක පටන් ගන්න ඥාන සංප්‍රයුක්තව. එතන තමයි තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් හොඳම තැන. හිතන්න මොහොතක් හිතන්න හිතාමත්ම ප්‍රවේශමේ හිතන්න අපේ පින්වත්නි පහසුම ක්‍රමයක් තියෙනවා. අපි දැන් ඔය කතා කරපු සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය වැනි ගුණාංග තියෙනවා නේද? අන්න ඒ ගුණාංගයන් වර්ධනය වෙනවා සීලය රකිද්දී. අන්න ඒ ගුණාංගයන්මයි ඕන වෙන්නේ ඔය අනිත් අයට ළඟා වෙන්න බැරි ඉලක්ක වලට ළඟා වෙන්න ලෞකිකත්වය තුල. හොඳට පාඩම් කරලා යම්කිසි විෂයක් යම්කිසි විභාගයක් සමත් වෙන්න සිහිය ඕන, වීරිය ඕන, ඉවසීම ඕන, අදිෂ්ඨානය ඕන, උපේක්ෂාව වැනි ගුණාංග ඕනේ. තැන්ට සුදුසු නුවණ පාවිච්චි කරලා තමන් යන ශේත්‍රයක දියුණුවක් ඇති කරගන්න නිදිමරන්න ඕනේ, ආහාරය පාලනය කරන්න ඕනේ, උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ, දුරකථනය පාලනය කරන්න ඕනේ. මේ වගේ අනවශ්‍ය විදිහට කාලය නැති වෙලා යන සියලු දේ පාලනය කරන්න ඕනේ. හරි. ඉතින් එහෙම පාලනයකට නතු වුණොත් තමයි තමන් වටින පුද්ගලයෙක් වෙන්නේ. එද හැම වෙලේම බලන ලෞකිකත්වය තුළ වටින පුද්ගලයෙක් වෙන්න. එතකොට හරි පහසුයි එතනින් එහාට ජීවිතේ. ලෝකයේ මිනිස්සුන්ගේ පිළිගැනීමකට ලක් වෙන, තමන්ගේ අම්මා තාත්තගේ පිළිගැනීමකට ලක් වෙන්න ඕන දරුවෝ වුණාම, තමන්ගේ දරුවන්ගේ පිළිගැනීමකට ලක් වෙන්න ඕන දෙමව්පියෝ වුණාම, කාර්යාලයේ තමන් පෞරුෂයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හැම තැනකම තමන්ගේ දක්ෂතාවයන්, තමන්ගේ නිපුණත්වය ඉහළ තැනක තියෙනවා නම් හැම තැනම පිළිගැනීමකට ලක් වෙනවා. පෞරුෂයකින් යුක්ත වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එතෙන්ටපත් වෙන්න අත්‍යවශ්‍ය කාරණාව සීලය. ඒක අනිවාර්යෙන් ඒක එහෙමමයි. ඇයි එහෙමයි කියන්නේ මම කාරණා සහිතව අපේ පින්නත් මේ කිව්වේ ඒක අදෘශ්‍යමාන නෙවෙයි දෘශ්‍යමානයි. ඒ කියන්නේ පේන්න තියෙන දෙයක් මේ ඇහැට පේනව නෙවෙයි. අපිට ඔප්පු කරලා පේන්න තියෙන දෙයක්. ඕනම තැනක පෞරුෂයකින් කටයුතු කරන කෙනෙකුට සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය, උපේක්ෂාව වැනි ගුණාංග තියෙන්න ඕනේ. සීලය ආරක්ෂා කරන කෙනෙක්ගේ බලාගෙන ඉද්දි මේ ගුණාංගයන් වැඩිලා. ඒකද බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද? ඒක එහෙමමයි. ඒකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ මොකද අවබෝධ කරගෙන දේශනා කරපු හින්දා. හිතේ චීවිතේ දේශනා කළා නෙවෙයි. ඒකද අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය අය විදිහට අපේ ජීවිත ඊ타ම නිවැරදිව, ඊ타මත්ම නිවැරදිව සකස් කරගෙන යහපත උදා කරගන්නට ඕනේ. ජයමගක් නිර්මාණය කරගන්නට ඕනේ. ඉතින් බුදුමගෙන් තොර ජයමගක් නැත කියන කාරණාව අපි හැමදාම මතක් කරන කාරණාව. මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්නට මේ අත්තන්ට උතුම් ධර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා හැමෝටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව මේ අත්තන්ගේ නිවසට රැගෙන එන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්නන්ත දරුවන්. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු යම් කිසි කායික හෝ මානසික දුක් කරදරයක් ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරවන්නට හේතු වේවා මේ සියලු සත්ක්‍රියාවන්. ඒ වගේම මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු දුක් කරදරයකටපත් නොවේවා. අවසානයේදී උතුම් ධර්ම අවබෝධය සඳහාම ඒ අත්තන්ට මේ සත්භාවයෙන් සිද්ධ කරන්නා වූ සියලු ක්‍රියාවන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිද්ධ කරන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්නන්ත පිරිස. ඉතින් ඒ අය ලබා දෙන කල්යාණ මිත්‍ර දායකත්වයේ හේතු කොටගෙන සසර ජීවිතය පුරාවට කොයි කවරදාක්වත් පාප මිත්‍රයෙක්ගේ ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරු ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අංක 422 රොබර්ට් ගුණවර්ධන මාවත බත්තරමුල්ල කියන ලිපිනේ පදිංචි ලලිතා දලුවත්ත, ලයනල් ගලප්පත්ති, රවිමල් පුතණුවන් සහ ත්‍රිමාලී දියණිය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පවුලේ කීප දෙනා තමයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. මීට මාස 3කට පමණ පෙර අපාතරින් විය වූ ඉන්ද්‍රාණී දලුවත්ත සොහොයුරියගේ භව ගමන සුවපත් වීම සඳහා පුණ්‍ය අනුමෝදනා කරන්නටත් දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට දුන දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහාත්
මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවය ශක්තිය සඳහා ආශිර්වාද ලැබේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය සඳහා හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය වේවා කියන අරමුණෙන් තමයි මේ පිරිස මේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉන්ද්‍රාණී දලුවත් මැතිණියගේ භව ගමන සුවපත් වේවා. මේ පින් අනුමෝදන් වේවා. සුගතියෙන් සුගතියටපත් වේවා. ඒ වගේම මිය පරලෝ යන්නට දෙන දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලලිතා දලුවත්, ලයනා ගලප්පත්ති, රවිමල් පුතණුවන්, ත්‍රිමාලි දියණිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසියම්ම දුකකට, රෝග පීඩාවකටපත් නොවන්නට හේතු සකස් වේවා. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවෙන් යත්තන්ට උතුම් ධර්මය අවබෝධ වන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටමත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.